කොහොමද හයි ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය අපි ඉගෙන ගනිමින් ඉන්නේ. මේ ඉන්නේ දෙවෙනි පාඩමේ. දෙවෙනි පාඩම තියෙන්නේ පාසලේ පරිගණක විද්‍යාගාරය හඳුනා ගැනීම, එය ආරක්ෂිතව භාවිත කිරීම කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න. ඉතින් දුවේ පුතේ අපි පළමු පාඩම් කොටසදී ඉගෙන ගත්තා මොකක්ද පරිගණක විද්‍යාගාරයක් කියන්නේ, කොහොමද ඒක ආරක්ෂිතව පාවිච්චි කරන්න කියලා. දැන් අපි පරිගණක විද්‍යාගාරයට ඇතුළට ගිහිල්ලා පරිගණක විද්‍යාගාර ගැන හොඳට දන්නවා. දැන් එහි තියෙන ප්‍රධාන උපකරණය මොකද්ද දුවේ පුතේ? පරිගණකය. අපි මෙන්න මේක පාවිච්චි කරන්න, මේ උපකරණය පාවිච්චි කරන්නයි යන්නේ. ඔයාලා හරි ආසාවෙන් කුතුහලයෙන් ඉන්නේ ඉස්සෙල්ලාම පරිගණක විද්‍යාගාරයට ගියාට පස්සේ කොයි වෙලාවේද අපිට පරිගණකයක් පාවිච්චි කරන්න අවස්ථාව දෙන්නේ කියලා. ඔබ අපි ජීවිත කාලය තුළ මේ දක්වා පාවිච්චි කරපු බොහෝ විවිධ උපකරණ අතරින් ගත්තම පරිගණකය හරිම වෙනස් උපකරණයක්. ඔව්, දරුවෝ හරි ආසයි පරිගණකෙන් වැඩ කරන්න. මේක හරිම කුතුහලය දනවන එකක්. හොඳයි. දැන් මම අද මේ පාඩම ආරම්භ කරන්න යන්නේ පරිගණකයක් ස්විච් ඔන් කරන්නේ කොහොමද කියලා දෙන්න. ඒ කියන්නේ පරිගණකයක් ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ සක්‍රිය කරගන්නේ කොහොමද? ඔබ වැඩ කරගන්න අවශ්‍ය තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියලා කියන්නේ. මේකට අපි කරන්න ඕන ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. අනුගමනය කරන්න ඕන පියවර කිහිපයක් තියෙනවා. හැබැයි මේවා පොඩ්ඩක් ඒ පරිගණකය එක්ක වෙනස් වෙනවා. ඒක මං හිමින් මේ කියලා දෙදි කියන්න. හරි පුතේ. අපි බලමු මොකක්ද කරන්න ඕන පරිගණකයක් සක්‍රිය කරන්න. ඔබේ කියවීම් පොතේ තොරතුරු හා සංවේදන තාක්ෂණය සඳහා ඔබට දීපු කියවීම් පොතේ මේ ගැන තියෙනවා. බලමු ඒ ටික. පරිගණකයේ ක්‍රියාත්මක කිරීම. මොකක්ද පුතේ ඉස්සෙල්ලම පියවර? අපිට ඉස්සෙල්ලම කරන්න තියෙන පියවර තමයි පළමුව බිත්තියේ පරිගණකය සම්බන්ධ කර ඇති ස්විචය ක්‍රියාත්මක කොට විදුලි බලය ලබා දෙන්න. මෙන්න මෙතෙන්දී කාරණා දෙකක් මට ඔයාලට කියන්න තියෙනවා. සාමාන්‍යයෙන් පාසල්වල පරිගණක විද්‍යාගාර ඔබ එම විද්‍යාගාරයට ගියාම එම පරිගණකයට විදුලිය සපයන රැහැන එක එල්ලේම බිත්තියේ තියෙන පේනුවට සවි වෙන්නේ නැහැ. මා කියන දේ ඔබ සරලව තේරුම් ගන්න දුවේ පුතේ. පරිගණකයේ පද්ධති ඒකකය අර ලොකු බොක්ස් එකක් තියෙන්නේ ඩෙස්ක්ටොප් පරිගණකවල නම් මෙන්න මේ පද්ධති ඒකයට රැහැනක් සම්බන්ධ වෙනවා. බොහෝ විට මේක කළු පාට රැහැනක්. මෙන්න මේකෙන් තමයි විදුලිය සපයන්නේ. මම මෙහෙම ඇඳලා පෙන්වන්නම්. ඒතර ඔබට ඔක මේක තේරෙනවා. මේ විදිහට අපි ගත්තොත් එහෙම සිස්ටම් යුනිට් එක මෙන්න මේක කියලා. අපි හිතමු මෙන්න මේ හැදින් ස්විච් එකක් තියලා මේක ඔන් කරන්න. මම ඔබට හුරු වෙන්න දල වශයෙන් මෙහෙම මේ විදිහට සිස්ටම් යුනිට් එකක් ඇඳා පද්ධති ඒකකයක්. දැන් දුවේ පුතේ මේ පද්ධති ඒකකයට අපි කියමු මෙන්න මෙහෙම බිත්තිය තියෙනවා. ඔබට හිතා ගන්න පුළුවන්. මේ විදිහට ප්ලග් බේස් එකක්, විදුලි පේනුවක්. මෙතන ඉඳලා මේකට මෙහෙම රැහැනක් සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. නිවසේ තිබෙන විදුලි බල පද්ධතියෙන් ඍජුවම පරිගණකයට විදුලි ලබා දෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක තමයි මෙන්න මේ කතාව අදාළ වෙන්නේ. බිත්තියේ පරිගණකය සම්බන්ධ කර ඇති ස්විචය ක්‍රියාත්මක කොට විදුලි බලය ලබා දෙන්න. මේ විදිහට විදුලි පේනුවට පරිගණකයේ මෙන්න මේ වයරය දුවේ පුතේ සම්බන්ධ කරලා තියෙනවා නම් මේකේ ස්විච් එකක් ඇති ඔන් කරන්න. එතකොට මෙතන ඉඳන් විදුලි බලය මෙහෙම ගලාගෙන එනවා. හරි නේද? හැබැයි පාසල්වල පරිගණක විද්‍යාගාර නිවෙස්වල තියෙන පරිගණකවලත් මේ තත්ත්වය තියෙන බොහෝ විට මා මේ කියන දෙවෙනි ආකාරය මේ විදිහේ නිර්බාධක ජව සැපයුමකට සම්බන්ධ කරලා තියෙනවා. අපි මේකට කෙටියෙන් කියන පුතේ UPS කියලා. මොකද්ද UPS? uninterrupted power supply එකට සම්බන්ධ කරලා තියෙනවා. එහෙම වුණොත් මෙම UPS එක හරහා තමයි විදුලිය පැමිණෙන්නේ. පැහැදිලි නේද?
මම ඒකත් මේ සටහන තුලම ඔබට ඇඳලා පෙන්වන්න. මම මේ කොටස මකනවා. හොඳයි. right. දැන් මම ඔබට මේක පැහැදිලි වෙන්න සම්පූර්ණයෙන් ඇඳලා පෙන්වන්න. හිතන්න මෙන්න මේ පැත්තේ බිත්තියේ තියෙනවා. හරි. මේ විදුලි පේනවා කියලා හිතා ගන්න දුවේ පුතේ. මේ විදුලි පේනුවේ ඉඳලා මේ විදිහට ප්ලග් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙහෙම වයරය එනවා. මේ වයරය කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ දුවේ පුතේ පරිගණකයේ පද්ධති ඒකකයට. මම පැත්තකින් අඳිනවා මේ නිල් පැහැයෙන් UPS එකක්. මෙන්න මේ වගේ කොටු හැඩයකට තමයි බොහෝ විට මේක තියෙන්නේ. හරි නේද? එතකොට මේ UPS එකට තමයි දුවේ පුතේ බිත්තියේ තිබෙන විදුලි පේනුවෙන් විදුලිය එන්නේ. හරි නේද? බිත්තියේ තියෙන විදුලි පේනුවට මෙහෙම සවි කරලා ප්ලග් පොයින්ට් එකට එතනින් කරන්ට් එක දෙන්න ඕන UPS එකට. මම මෙයාව නම් කරනවා UPS කියලා. UPS uninterrupted power supply. නිර්බාධක ජව සැපයුම නැත්නම් බල සැපයුම power supply එක. මෙයා පාවිච්චි කරන්නේ ඇයි කියලා මම තව මොහොතකින් ඔබට කියන්නම්. ඇයි එහෙම උපකරණයක් අපිට ඕන වෙන්නේ කියලා. දැනට අපි මේ විදුලි සැපයුම ගැන කතා කරමු. ඊට පස්සේ මෙය හරහා නැවතත් රැහැනකින් තමයි පරිගණකයට විදුලිය සපයන්නේ. ඔබට මේක පැහැදිලිද බලන්න? බිත්තියේ තියෙන විදුලි පේනුවෙන් UPS එකට කරන්ට් එක දෙනවා. UPS එකෙන් සිස්ටම් යුනිට් එකට කරන්ට් එක දෙනවා. එවැනි වෙලාවක මෙහි තිබෙන ස්විචය ක්‍රියාත්මක කළ යුතුයි. පළමුවේ මෙන්න මේ බිත්තියේ තිබෙන විදුලි පේනුවේ ස්විචය ක්‍රියාත්මක කරන්න ඕන. ඉන්පසු බලය ලැබෙනවා එතනින් විදුලිය ලැබෙනවා UPS එකට UPS එකේ තියෙන ස්විචය ක්‍රියාත්මක කරන්න ඕන. ඉන්පසු තමයි සිස්ටම් යුනිට් එකට කරන්ට් එක එන්නේ. පැහැදිලිද දුවේ පුතේ? හොඳයි. මෙන්න එහෙනම් පළවෙනි පියවර දෙක අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. මොකක්ද මුලින්ම බිත්තියේ තියෙන ස්විචය ක්‍රියාත්මක කරලා එමගින් UPS එකක් තියෙනවා නම් UPS එකත් ඔන් කරලා දැන් අපි පියවරයන් දෙකක් සම්පූර්ණ කළා. ඊට පස්සේ තමයි දුවේ පුතේ මෙන්න මේ පද්ධති ඒකක එහෙම නැත්නම් පරිගණකයේ සිස්ටම් යුනිට් එකේ මෙන්න මේ ස්විච් එක ප්‍රෙස් කරන්න ඕන. මෙන්න මේ ස්විච් එක තියෙනවා. මේ ස්විච් එක ප්‍රෙස් කරාම පරිගණකය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ ස්විච් එක විතරක් ප්‍රෙස් කළා බෑ. ඊට පස්සේ පරිගණක පද්ධතියේ තවත් ප්‍රධාන කොටසක් වන මොකද්ද දුවේ පුතේ? මොනිටර් එක ඔන් කරන්නත් ඕන. මෙහි පැත්තකින් අපි හිතමු මෙන්න මේ පැත්තෙන් ස්විච් එකක් තියෙනවා කියලා. මෙන්න මේ පැත්තෙන් තියෙන ස්විච් එක ඔන් කරන්න ඕන. එතකොට මේ මොනිටර් එක තුර අපට පේනවා පරිගණකය ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි නේද දුවේ පුතේ? එහෙනම් ආයේ මම මේ චූටි දූල පුතාලට තේරෙන්න මේක නැවත කියනවා පියවරෙන් පියවර. බිත්තියේ තිබෙන විදුලි පේනුවේ ස්විචය ඔන් කරන්න. ප්ලග් බේස් එකේ. ඊට පස්සේ UPS එකක් හරහා නම් විදුලිය එන්නේ ඔබේ පරිගණකයට. අන්න එයාවත් ස්විච් ඔන් කරන්න, ස්විච් එක ඔන් කරන්න. ඊට පස්සේ සිස්ටම් යුනිට් එකේ ස්විච් එක ඔන් කරන්න, ඊළඟට මොනිටර් එකේ ස්විච් එක ඔන් කරන්න. හරිනේ? ඔන්න ඔය හතරයි කරන්න තියෙන්නේ. ඒක තමයි මේ පියවර හතරකින් මෙතන දක්වලා තියෙන්නේ. එහෙනම් මේක ඉතා පැහැදිලිව ඔබට තේරෙනවා දුවේ පුතේ. තව මට මෙතන පුංචි කාරණා දෙකක් මේ චූටි දූල පුතාලට කියලා දෙන්න තියෙනවා. මෙන්න මෙහෙම බලන්න. ඔබට පේනවා විශේෂ ලකුණක් මෙන්න මේ ස්විචය මත. කොහොමද පුතේ මේක තියෙන්නේ? සම්පූර්ණ නොවන වටයක් මෙහෙම තියෙනවා. ඉරක් මෙහෙම තියෙනවා. දොඩම් ගෙඩියක් netෙන් එලිලා තියෙනවා වගේ නිකන් තියෙනව නේද? මේක තමයි පුතේ මුළු ලෝකෙම පිළිගන්න සම්මතය නැත්තම් ලකුණ
සිම්බල් එක සංකේතය යම් උපකරණයක් සක්‍රිය කරන ක්‍රියාත්මක කරන ස්විච් එක අඳුරගන්න ලකුණ සංකේතය. පැහැදිලිද? යම් තැනක මෙන්න මේ ලකුණ තිබුණොත් අපේ දූල පුතාලා හොඳට මතක තියාගන්න ඒ තමයි එම උපකරණය ක්‍රියාත්මක කරන බටන් එක. ඒ නිසා හොඳට දැනගෙන තමයි මෙන්න මේ වගේ බටන් එකක් නම් ප්‍රෙස් කරන්න ඕන. දැන් පරිගණකයක නම් බය වෙන දෙයක් නැහැ. සමහර දැවැන්ත යන්ත්‍රවලත් මෙහෙම තියෙන පුළුවන්. ඔබ මේක දුටු පමණින් පරිස්සම් වෙන්න. ඔබ යන්ත්‍රය ක්‍රියාත්මක කරද්දී ඔබ හොයන්නේ බලන්න නැතුව යන්ත්‍රය ක්‍රියාත්මක කරොත් කවුරු හරි මේ යන්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා මොන හරි කාර්යයක් කරොත් ඔහුට හානි වෙන්න පුළුවන්. වෙන මොන හරි ගැටලු ගොඩාක් වෙන්න පුළුවන්. පැහැදිලි නේද පුතේ? ඒ නිසා මෙම ලකුණ සහිත මම මේ පැත්තෙන් ඇඳ මෙම ලකුණ සහිත ස්විචස් ක්‍රියාත්මක වෙද්දී හොඳින් ඔබ දැනගන්න ඕන මොකක්ද මේ යන්ත්‍රය ඔබ ආවට ගියාට සෙල්ලමට වගේ මේ බටන්ස් ඔබන්න එපා. එහෙනම් මේ ලකුණක් දැනගන්න මේක ජාත්‍යන්තර සම්මතයක්. හරි. ඊළඟ එකත් මට කියලා දෙන්න තියෙනවා. මොකක්ද ඔය පුතේ ඊළඟ වැඩේ? මෙන්න මේ UPS එක ගැන කියලා දෙන්න ඕන. මොකක්ද මේ UPS කියන්නේ? Uninterrupted power supply නිර්බාධක ජව සැපයුම. නිර්බාධක බාධාව ඔබ දන්නවා. දූල පුතාලා මොන හරි වැඩක් කරන්න ගියම බාධායි. නේද? නිවාඩු දවසේ ගෙදර සෙල්ලම් කරනකොට වැස්ස ඔබට බාධාවක්. නේද? මිදුල්ල පැනලා සෙල්ලම් කරන්න දෙයක් නැහැ. හැබැයි වැස්සේ තෙමි සෙල්ලම් කරන්නත් ආසයි නේද? හොඳයි. බාධක බාධාව නිර්බාධක කියන්නේ බාධාවක් නැතුව අඛණ්ඩව වගේ කියන අදහස. තේරුණාද? යම් දෙයක් කෙරෙනවා ඒකට බාධාවක් එනවා. නිර්බාධා කියන්නේ ඒකට බාධාවක් නැහැ කියන එක. එහෙනම් මේ වැඩේ අඛණ්ඩව කරනවා. දැන් මේ වචනේ දුන්නේ ඇයි? මේ UPS එකේ තියෙනවා දුවේ පුතේ ඇතුලේ ලොකු බැටරි එකක් හෝ දෙකක්. හරි නේද? විදුලිය බලය ගබඩා කරලා තියාගන්න පුළුවන් බැටරි එකක් හෝ දෙකක්. ලොකු ඒවා. දැන් දූල පුතාලට තේරෙනවා මොකක්ද මේ වෙන්නේ කියලා. හිතන්න අපි මේ පරිගණකයෙන් වැඩ කරනවා. මෙන්න තියෙනවා පරිගණකේ කීබෝඩ් එක මම මෙහෙම අඳිනවා මේ ගානට. මේකේ කීස් තියෙනවා. හරි. මේ පැත්තෙන් මවුස් එකක් තියෙනවා. ඒක මෙහෙම සම්බන්ධ වෙනවා. මේක මෙහෙම සම්බන්ධ වෙනවා. මොනිටර් එකත් මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා සිස්ටම් යුනිට් එකට. මේ පරිගණකේ වැඩ කර ඉන්න අතරේ හිතන්න UPS එකක් නැහැ. UPS එකක් නැහැ. අපි මේකේ වැඩ කරමින් ඉන්න අතර චිත්‍රයක් අදිනවා කිය මොනවා හරි වැඩක්. එකපාරටම විදුලිය විසන්ධි වෙනවා. විදුලිය විසන්ධි වෙනවා. අපි චිත්‍රය අඳින එක සේව් කරලා නැහැ. නිකන් මේක ඔබ දැනටමත් තියාගන්න අපි ඉස්සරහට ගිහින් කරලා බලමු. සේව් කරනවා කියන්නේ වැඩක් අපි කරොත් එය සේව් කරන්න ඕන. තැන්පත් කරන්න කියලා විධානයක් වෙනම දෙන්න ඕන. නැත්තම් ඒක తాවකාලිකව තමයි මතක තියාගෙන ඉන්නේ. පරිගණකයක తాවකාලිකව මතක තියාගෙන ඉන්නේ. ඔබ සේව් නොකර පරිගණකය වසා දැමුවොත් අක්‍රිය කළොත් ඔබ ඒ කරපු වැඩේ ප්‍රතිඵලය ඔබට නැති වෙනවා. ඔබ සරලම ගන්න චුටි දුවේ පුතේ. ඔබ මෘදුකාංගයක් විවෘත කරගෙන ඒ මෘදුකාංගයෙන් ඔබ චිත්‍රයක් අඳින්න ඉන්නවා. චිත්‍ර භාගයක් ඇඳලා දැන් ඔබට කාලච්ඡේදය ඉවරයි. ඔබ යන්න ඕන පන්ති කාමරයට. ඔබ මේක සේව් කරන්නේ නැතුවම ක්ලෝස් කරනවා. දැන් මේ චිත්‍රය පරිගණක තුල ගබඩා වෙලා තියෙනවද? නැහැ. සේව් කරන්න ඕන. තැන්පත් කරන්න ඕන. හරි නේද? తాවකාලික මතකයේ තියෙන්නේ. ඔබ පරිගණකයේ වසා දමනවා කියන්නේ විදුලි බලය සැපයීම නවත්තනවා කියන එක. තේරුණාද? ඒ වගේම මේ එන විදුලි බල සැපයීම හදිසියෙම පාසලේ නැත්තම් පරිගණක විද්‍යාගාරයට දීලා තියෙන විදුලි බල සැපයීම අත්හිට වෙනවා විසන්ධි වෙනවා. ඔබ සේව් කරලා නැහැ. විදුලි බලයත් සැපයීමක් නැහැ. දැන් ඒක මැකිලා යනවා. ඔබ මේ දක්වා ඇඳපු චිත්‍රයේ කොටස සම්පූර්ණයෙන් මැකිලා යනවා. හරි පාඩුවක් නේද? හිතන්න ලේඛනයක් ඔබ ටයිප් කරමින් ඉන්නවා. මොකක් හරි ලොකු වැඩක් කරමින් ඉන්නවා. එතකොට පුතේ හරි අපරාධයක් නේද? ඒකට දීපු විසඳුම තමයි UPS uninterrupted power supply එක. මෙයා කිසියම් නිශ්චිත සීමිත වේලාවක් එයාගේ බැටරිය බලය අපට දෙනවා මෙහෙන් විදුලි සැපයීම අක්‍රිය වුණා. ඒ කියන්නේ
වැඩ කරමින් ඉන්න අතරේ එක්වරම විදුලි සැපයීම අක්‍රිය වෙනවා. මෙයා මේ UPS එක ඔබේ සිස්ටම් යුනිට් එක ඕෆ් වෙන්න දෙන්නේ නැහැ. ඔබේ මොනිටර් එක ඕෆ් වෙන්න දෙන්නේ නැහැ. ඒ ඇසිල්ලේ සිට ඒ තත්පරයේ සිට ඔබට විදුලි බලය අඛණ්ඩව සපයනවා. හැබැයි විදුලිය ගියා කියන්න මෙයා පොඩි බීප් සවුන්ඩ් එකක් දෙනවා. සැරින් සැරට බීප් සවුන්ඩ් එකක් නිකන් තත්පරයකට දෙකකට සැරයක් බීප් සවුන්ඩ් එකක් දෙනවා. ඒතර අපි දන්නවා දැන් අපි වැඩ කරන්නේ සාමාන්‍ය විදුලි බල පද්ධතියෙන් එන විදුලියෙන් නෙවෙයි UPS එකේ බැටරියේ තියෙන කරන්ට් එකේ. ඕක විනාඩි 20ක් හෝ විනාඩි 40ක නැත්නම් පැයකමාරක කාලයක් වෙන්න පුළුවන්. එක එක UPS වල ධාරිතාවයේ වෙනස් විදුලි බලය ගබඩා කරලා තියෙනවා. ඒතර විනාඩි 20ක කාලයක්, විනාඩි 40ක කාලයක්, පැයක කාලයක්, සමහර පැයකමාරක කාලයක් එහෙම තියෙන්න පුළුවන් එක එක කාලයක්. හොඳයි. දැන් මගේ චූටි දරුවෝ ටික දන්නවා පරිගණකයක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ක්‍රියාත්මක කරද්දී පාවිච්චි කරන ස්විචස් මොනවද? ඒකට තියෙන ජාත්‍යන්තර සම්මතයක් ඉගෙන ගත්තා. අලුතෙන්ම කෙනෙක් වඳුරගත්ත තව අලුත් යාළුවෙක් පරිගණක මධ්‍යස්ථානයේ ඉන්න කවුද පුතේ? UPS එක. නේද? නිර්බාධක ජව සැපයුම, නිර්බාධක බල සැපයුම. පැහැදිලි නේද පුතේ? හොඳයි. එහෙනම් මෙන්න දැන් ඔබ දන්නවා පරිගණකයක් ක්‍රියාත්මක කරන ආකාරය. ඔය විදිහට තමයි කම්පියුටර් ඔන් කරන්නේ. දැන් හිතන්න මේ චූටි දරුවෝ ටික කම්පියුටර් ඔන් කරගෙන ලස්සනට වැඩ කරනවා. ටීචර් කියලා දෙනවා, ඔයාලා වැඩ කරනවා, මේ දේවල් කරන්න කියනවා, මෙහෙම ක්ලික් කරන්න කියනවා, මෙහෙම රයිට් ක්ලික් කරන්න කියනවා. ක්ලික්, රයිට් ක්ලික්. මෙන්න මේවත් කරන්න කියනවා. මොකක්ද පුතේ මේ ක්ලික් සහ රයිට් ක්ලික් කියන්නේ? අපි ඉස්සරහට ඉගෙන ගනිමු. මවුස් එකේ බටන් දෙකක් තියෙනවා. ඔන්න ඕක ඔබන ආකාරය අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. අපි බලමු ඉස්සරහට. හරි නේද? දැන් හිතන්න අපි පරිගණකයේ ක්‍රියාත්මක කළ වැඩ කරලා ඉවරයි. සීනුව නාද වුණා. බෙල් එක රින් වුණා. දැන් යන්න ඕන පන්ති කාමරයට පරිගණක විද්‍යාගාරයෙන් ඉවත් වෙලා. ඊට කලින් මොකද කරන්න පුතේ? අපි අනිවාර්යයෙන්ම පරිගණකය අක්‍රිය කරන්න ඕන. බලමු මේ පරිගණකය අක්‍රිය කරන්නේ කොහොමද කියලා. පරිගණකය ක්‍රියා විරහිත කිරීම එහෙම නැත්නම් දුවේ පුතේ අක්‍රිය කිරීමට වචනයක් කියනවා ෂට් ඩවුන් කියලා. ෂට් ඩවුන් කරනවා. හරි නේද? ෂට් ඩවුන් කිරීමත් ඔබ මෙන්න මෙහෙම හිතන්න. ගෙදර ටීවී එක බලලා ඉවරලා බටන් එකෙන් ප්‍රෙස් කරලා ඕෆ් කරනවා වගේ නෙමෙයි. එහෙම කරන්න බෑ. පරිගණකේ කිසිසේත් එහෙම කරන්න බෑ. ප්‍රධාන හේතුව මේට මතකයක් තිබීම. මොකක්ද පුතේ? මතකයක්. සහ මෘදුකාංග ක්‍රියාත්මක වීම. පරිගණකයේ මතකය තුළ මෘදුකාංග ගබඩා වෙලා తాවකාලික ක්‍රියාත්මක වෙනවා. මේ නිසා මේක එකපාරටම බටන් එක බ්ලෝ ඔෆ් කරන්න බෑ. තවත් විදිහකින් කිව්වොත් මෙන්න මේ පරිගණකයේ පද්ධති ඒකකේ මෙන්න මේ සිස්ටම් යුනිට් එකේ තියෙන ස්විච් එක මෙහෙම ඔබලා මේ ස්විච් එක ප්‍රෙස් කරලා ඔෆ් කරන්න බෑ. ෂට් ඩවුන් කරන්න බෑ පරිගණකය. අපි එහෙම කරන්නේ නැහැ. එතකොට මේක ඇත්තටම ස්විච් ඕන් බටන් එකක්. ක්‍රියාත්මක කිරීමට පමණයි මේ බටන් එක තියෙන්නේ. ක්‍රියා විරහිත කරන්න නෙමෙයි සිස්ටම් යුනිට් එකේ බටන් එක තියෙන්නේ. මේ වැඩ දෙකම කරන්න බෑ. එක වැඩේ කරන්න පුළුවන්. මොකද්ද ඔය පුතේ? පරිගණකයේ ක්‍රියාත්මක කිරීම පමණයි මේ ස්විච් එකෙන් කරන්න පුළුවන්. අපි බලමු දැන් ෂට් ඩවුන් කරන්න බටන් එකෙන් බැරි නම් එහෙනම් මේක කොහොමද කරන්න කියලා. බලන්න පුතේ මේකටත් පියවරයන් 4ක් තියෙනවා වලට පේනවා. 1 2 3 4. පළමු පියවර. පළමුවෙන්ම කිසියම් වැඩසටහනක් විවෘත කොට තිබුණා නම් එයින් ඉවත් විය යුතුය. බලමු මෙතෙන්දී අපි මෙහෙම දෙයක් මේ පළවෙනි පියවරේදී මෙහෙම දෙයක් කරන්නේ ඇයි කියලා. කිසියම් වැඩසටහනක්. දුවේ පුතේ මේ වැඩසටහනක් කියන්නේ අපි මෘදුකාංගයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. හිතන්න අර මම මුලින් කිව්වා වගේ දූල චිත්‍රයක් ඇඳමින් ඉන්නවා. හරිනේ? එතකොට ඔයාලා මේ ඇඳමින් ඉන්න චිත්‍රය අපි කියමු Microsoft Paint කියන මෘදුකාංගය විවෘත කරගෙන තමයි මේ චිත්‍රය අඳමින් ඉන්නේ. අපි පස්සේ ඉගෙන ගනිමු කොහොමද ඔය මෘදුකාංගය හොයලා විවෘත කරගන්න චිත්‍ර අඳින්නේ කියලා. දැනට මම උදාහරණයකට ගන්නවා. හරි නේද? එතකොට දුවේ පුතේ
ඒ වැඩසටහන විවෘත කොට තිබුණා නම් කියන්නේ ඔබ Microsoft Paint මෘදුකාංගයේ විවෘත කරගෙන එහි චිත්‍රය අඳිමින් හිටියනම් ඒක විවෘත කළ තියෙනවා නම් ඉස්සෙල්ලම කරන්න මොකද්ද? ඒකෙන් ඉවත් වෙන්න ඕන. ඉවත් වෙන්න කලින් සේව් කරන්න ඕන. හැබැයි ඔබ සේව් කරේ නැතුව තිබුණ නම් ඔබ ඉවත් වෙන්න උත්සාහ කරද්දී පරිගණකයේ ඔබෙන් අහන මැසේජ් එකක් මේක සේව් කරන්නද එපාද? හරි නේද පුතේ? yes no ඔප්ෂන් එක තමයි ඔබට තියෙන්නේ. එතකොට ඉවත් වෙන්න මොකද්ද කරන්නේ? ඉහළ දකුණු කෙළවරේ අපි කියමු පරිගණක තිරය. මට පොඩි දක්වන්න පුතේ. මම මෙන්න මේව හදා ගන්නවා. හරි නේද? ඉහළ දකුණු කෙළවරේ මේකනම් ඔබේ මොනිටර් එකේ ඕපන්ලා තියෙන වැඩසටහන. මෙන්න මේ ඉහළ දකුණු කෙළවරේ තියෙන කතරයක්. මේක රතු පාටින් තියෙන්නේ. මෙන්න මෙයාව ක්ලික් කරන්න ඕන. පැහැදිලි නේද පුතේ? මෙයාව ක්ලික් කරන්න. මෙයාව ක්ලික් කරාම අපට මේ වැඩසටහනෙන් ඉවත් වෙන්න පුළුවන්. සේව් කරලා නැත්නම්, තැන්පත් කරලා නැත්නම්, අපි විශේෂයෙන් එක ගබඩා කරලා නැත්නම් අපේ මැසේජ් එකක් උඩින් මැසේජ් බොක්ස් එකක් මෙහෙම ඇවිල්ලා අහනවා. ඔයාට මේක සේව් කරන්න ඕනද නැද්ද? yes no. ඔව් නම් ඔබ yes දුන්නම නමක් දීලා සේව් කරන්න ඕන. ඒක පස්සේ බලමු. හරිද? සේව් කරන්න ඕන. නැත්තම් no දුන්නොත් සේව් කරන්න නැතුවම මේ වැඩසටහන ක්ලෝස් වෙනවා. වැඩසටහනෙන් ඉවත් වෙනවා අපි. පළවෙනි පියවර හරිද දුවේ පුතේ? මා ඊට සරලව කිව්වේ ඔබ විවෘත කරන් ඉන්න යම් වැඩසටහනක් තියෙනවා නම් එය මේ දකුණු ඉහළ කෙළවරේ. හරිද? අපි කියනවා පුතේ top right corner එකේ දකුණු ඉහළ දකුණු පැත්තට වෙන ඉහළ කෙළවරේ තියෙන මේ බටන් එක ක්ලික් කරන්න ඕන. මැසේජ් එකක් ආවොත් ඒ yes හෝ no ඔබ තෝරලා ඊට පස්සේ ඔබ මේ වැඩසටහනෙන් ඉවත් වෙනවා. දැන් ඔබ ඉන්නේ පරිගණකේ විශේෂ කිසියම් ඔබට අවශ්‍ය කිසිදු වැඩසටහනක් විවෘත නොවි ඩෙස්ක්ටොප් එකේ ඉන්නේ. පරිගණකයේ විවෘත කරලා විගස එහි තීරයට අපි කියනවා ඩෙස්ක්ටොප් එක කියලා. පරිගණකයේ විවෘත කළ විගස එහි තිරයට කියනවා ඩෙස්ක්ටොප් එක කියලා. අපි මේවා ඉස්සරහට ඉගෙන ගන්නවා. හරි නේද? මේ ඩෙස්ක්ටොප් එකේ ඉන්නේ. මේ ඩෙස්ක්ටොප් එකේ ඉන්න අතරේ අන්න දැන් ෂට්ඩවුන් විධානය තෝරා ගන්න ඕන. දැන් ඔබ හිත කොහොමද ෂට්ඩවුන් විධානය? මම තව චුට්ටකින් ඔබට පෙන්වන්නම්. ෂට්ඩවුන් කරන්න බටන් කිහිපයක් තියෙනවා. ඒව ප්‍රෙස් කරාම හරිය. එතකොට ෂට්ඩවුන් වෙනවා. ඒකට කිසියම් කාලයක් යනවා. තත්පර 2-3ක් නැත්නම් තත්පර 7-8ක් යන්න පුළුවන්. ඒක ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක කරන වේගය අනුව තමයි දුවේ පුතේ තීරණය වෙන්නේ. හරි. එහෙනම් මුලින්ම විවෘත කරලා තියෙන වැඩසටහන් තියෙනවා නම් ඒවා සේව් කරලා ඒවයින් අයින් වෙන්න ඕන. ඔන්න පළවෙනි එක. 2 ෂට්ඩවුන් විධානය තෝරලා ඔබ ඒක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ සංදර්ශකය නැත්තම් තිරය කළු පැහැ ගැන්වෙන තුරු ඉන්න කියන්නේ අන්නර කාලයක් ගත වෙන නිසා. ඊට පස්සේ on off බොත්තම මගින් ක්‍රියා විරහිත කළ යුතුයි. මොකේද පුතේ? එහි. මේ එහි කියන්නේ සංදර්ශකය. ඔන්න වරද්ද ගන්න එපා. තිරය කළු වුණාට පස්සේ ආපහු සිස්ටම් යුනිට් එකේ බටන් එක ඔබන්න එපා. එතකොට ආපහු පරිගණකයේ ක්‍රියාත්මක වෙනවා, සක්‍රිය වෙනවා, ඔන් වෙනවා. මේ කියන්නේ සංදර්ශකය කළු පැහැ ගැන්වෙන තුරු හිඳීමෙන් පසුව. ඒ කියන්නේ මොනිටර් එක ස්ක්‍රීන් එක බ්ලැක් වුණාට පස්සේ ඒකේ තියෙන ඔන් කරන්න ඕෆ් කරන්න එකම බටන් එකක්. ඔන් ඕෆ් එකම බටන් එක. මෙන්න මේක ප්‍රෙස් කරලා එමගින් සංදර්ශකය ක්‍රියා විරහිත කරන්න ඕන, ඕෆ් කරන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් අපි තුන්වෙනි පියවරත් හරි. ඊට පස්සේ තව ඩක් තියෙනවා. ඔබට මතක අලුත් යාළුවෙක් හම්බුණාද? UPS. මෙයාවත් ඕෆ් කරන්න ඕන. දැන් බලන්න ඉන්පසුව පිළිවෙලින් නිර්බාධක ජව සැපයීම UPS එකේ විදුලි බලය සැපයූ ස්විචය ක්‍රියා විරහිත කරලා එයාට විදුලි බලය සපයන වෝල් ස්විච් එකත් ක්‍රියා විරහිත කරන්න ඕන. හරි නේද? මොනිටර් එක ඕෆ් කරාට පස්සේ
හතරවෙනි පියවරේදී වැඩ දෙකක් කරන්න තියෙනවා. UPS එකේ බටන් එක ප්‍රෙස් කරලා ඔෆ් කරන්න ඕන. හරි නේද? මම ඔබට පෙන්වන්නම්. මෙන්න මේ UPS එකේ තිබෙන මෙන්න මේ බටන් එක ඔබ ප්‍රෙස් කරලා ඔෆ් කරන්න ඕන. හරි නේද? ඊට පස්සේ බිත්තියේ අපට විදුලි බලය සපයන බිත්තියේ තියෙන විදුලි පේනුවේ ස්විච් එක ඔෆ් කරන්න ඕන. දූල පුතාලට මේක හොඳට තේරුණා. දැන් මම සරල කරලා මේ පියවර ටික ඉක්මනින් කියන්නම්. මුලින්ම යම් වැඩසටහන් විවෘත වෙලා තියෙනවා නම් ඒව සේව් කරලා ඒව ක්ලෝස් කරන්න ඕන මෙන්න මේ රතු කතරේ ක්ලික් කරලා. ඒතර වැඩසටහන් වලින් ඉවත් වෙනවා. දෙක තුනක් තිබොත් ඔක්කොම එහෙම කරන්න ඕන. පරිගණකයේ ෂට් ඩවුන් කියලා විධානයක් තියෙනවා. ඒක ක්ලික් කරන්න ඕන. ෂට් ඩවුන් වෙන්න තත්පර කිහිපයක් ගත වෙනවා. ඒක අඳුර ගන්න වෙන්නේ සංදර්ශකයේ නැත්තම් මොනිටර් එක සම්පූර්ණයෙන්ම කළු පාට වෙනවා. ඊට පස්සේ මොනිටර් එකේ බටන් එකෙන් මොනිටර් එක ඔෆ් කරන්න ඕන. ඊට පස්සේ UPS එකේ බටන් එකෙන් UPS එක ඔෆ් කරන්න ඕන. ඊට පස්සේ බිත්තියේ තියෙන ස්විච් එක ඔෆ් කරන්න ඕන. තේරුණානේ? හරි. එහෙනම් දැන් අපේ මේ 6 වසර චූටි දූල පුතාලා දන්නවා පරිගණක මධ්‍යස්ථානට ගිහිල්ලා නේද? අපි පාවාන් ගලවලා පිරිසුදු ඇතුළට ගිහිල්ලා පුටුවක වාඩි වෙලා අපේ ඉස්සරහා තියෙන පරිගණකය ස්විච් ඔන් කරන්න දන්නවා. ක්‍රියාත්මක කරන්න දන්නවා. ඒ වගේම පාවිච්චියෙන් පසු ඒක නිවැරදිව ෂට් ඩවුන් කරන්නත් දන්නවා. ස්විච් ඔන් කරන්න දන්නවා, ෂට් ඩවුන් කරන්න දන්නවා. හරි නේද? එහෙනම් ඔබ දැන් ලොකු දැනුමක් එකතු කරගත්තා කියලා හොඳ විශ්වාසයක් ඔබට තියෙනවා. මේ කාර්ය සම්පූර්ණ කිරීමෙන් පස්සේ අපි දැන් යනවා මම ඔබට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න. මොකද්ද? මම ඔබට කිව්වා ඔබට පෙන්වන්නම් කියලා කොහොමද මේ ෂට් ඩවුන් කියන විධානය ක්‍රියාත්මක කරන්නේ තෝරගෙන කියලා. හරි නේද? හොඳයි. අපි යමු ඊළඟ තීරයට. පරිගණකය ක්‍රියා විරහිත කිරීම කියලා මෙන්න තියෙනවා. මෙතෙන්දි මට කාරණා දෙක තුනක් ඔබට එකතු කරන්න ඕන. දැන් පරිගණකය ක්‍රියා විරහිත කරද්දී මුලින්ම තිරේ තියෙන වැඩසටහන් වලින් ඉවත් වෙන්න ඕන කිව්වා. ඒවා ක්ලෝස් කරා. දැන් ඉන්න ඩෙස්ක්ටොප් එකේ මේ තියෙන පුතේ ඩෙස්ක්ටොප් එක මෙන්න මේ කොටසට පිටුපසින් තියෙන ඩෙස්ක්ටොප් එක. දූල පුතාට මතක ඇති. පුතේ අපේ පරිගණකවලට දානවා මෙහෙයුම් පද්ධතිය. 6 ශ්‍රේණියේ දරුවෝ පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තා මෙහෙයුම් පද්ධතිය ගැන කතාව. මතකයිනේ මෘදුකාංග කොටස් දෙකයි පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. සිස්ටම් සොෆ්ට්වෙයාර්, ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. මම මේ මතක් කරනවා. මෙන්න මේ වයින් පද්ධති මෘදුකාංග සිස්ටම් සොෆ්ට්වෙයාර් යටතේ අපි ඉගෙන ගත්ත මෙහෙයුම් පද්ධතිය කියලා එකක් තියෙනවා කියලා. මේ මෙහෙයුම් පද්ධති වලින් තමයි පරිගණකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවන්නේ. මෙහෙයුම් පද්ධතිය මොකද්ද කරන්න දුවේ පුතේ? පරිගණකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවන්නේ එයා. මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය විවිධ සමාගම් විසින් හදනවා. අපිට කැමති සමාගමකින් හදන කැමති මෙහෙයුම් පද්ධතියක් අපේ පරිගණකය තුළ අපට පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයෙන් නම් පරිගණක 20ක් තියෙනවා කියමු. ඒ 20ෙම සාමාන්‍යයෙන් තියෙන එකම සමාගමකින් ගත්ත එකම වර්ගයේ මෙහෙයුම් පද්ධතිය. එකම වර්ෂයක නිකුත් කරපුවා. සාමාන්‍යයෙන් ඔක මාරු කරන්නේ නැහැ. කාලෙන් කාලට පුතේ මේ සමාගම යම් සමාගමක් විසින් හදන මෙහෙයුම් පද්ධතිය මේ මෘදුකාංගය අලුත් කරනවා. අපි කියමු අවුරුද්දෙන් අවුරුද්ද කියලා. ඒතර එක එක අවුරුද්දට මේ අලුත් කරනවට නම් දෙනවා. ඒ වගේ නමක් තමයි දුවේ පුතේ මේ තියෙන්නේ Windows 7 කියලා. පැහැදිලිද? Windows 7. එතකොට Microsoft සමාගම ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිය හඳුන්වනවා Windows කියලා. මේ 7 වෙනි සංස්කරණය. ඔන්න තව වචනයක් 7 වෙනි සංස්කරණය. සංස්කරණය කරනවා කියන්නේ තියෙන එක තව වෙනස් කරනවා. සංස්කරණය කියන්නේ තිබෙන යම් දෙයක් වෙනස් කරනවා. පැහැදිලිනේ? එතකොට දුවේ පුතේ
Windows 7 වලට කලින් තිබ්බ Windows XP කියලා එහෙම. හරි නේද? ඊට පස්සේ Windows අපි 7 කියලා හිතමු. ගොඩාක් තිබුණා versions. හරි? අලුත් වචනයක් version. මොකක්ද version කියන්නේ? මම මේ පැත්තට ලියලා පෙන්නන්නම්. version කියන්නේ සංස්කරණ කියන සිංහල වචනේ ඉංග්‍රීසි වචනය. version එක. එහෙම නැත්නම් සංස්කරණය. හොඳයි. එකත් මම ඔබට කිව්වා. මේ තියෙන්නේ Windows 7 version එක නැත්නම් Windows 7 කියන සංස්කරණය යටතේදී කොහොමද shutdown කාර්ය කරන්න කියලා. මම මේ දැන් ඉන්නේ මෙන්න මේ කොටස පැහැදිලි කරන ගම. කොහොමද shutdown වැඩේ කරන්න කියලා. හරිද? මේ පියවර දෙවෙනි පියවරේ ඔබට ඉගෙන ගන්න තියෙන දේවල් ටිකයි කියලා දෙමින් ඉන්නේ. එතකොට Windows 7 නම් ඔබේ පරිගණකයේ තිබෙන මෙහෙයුම් පද්ධතිය එහි තිබෙනවා මෙන්න මේ වගේ Windows කියන ලාංඡනය. Windows කියන වෙළඳ ලකුණ. මේ පහළ තිබෙන්නේ. අන්න හරිය. Windows කියන මේ වෙළඳ ලකුණ මත ක්ලික් කරන්න ඕන. මේකට කියනවා start button එක කියලා. මොකද පුතේ? start button එක. හරි. එයාලා මේකට දීලා තියෙන නම start button එක. මේ start button එක ක්ලික් කරාම මේ වගේ මෙනු එකක් එනවා. මොකද්ද ඒ පුතේ? මෙනු එකක්. මෙනු එකක් කියන එක මෙහෙම හිතන්නකෝ. යම් කිසි තෝරා ගැනීම ලැයිස්තුවක්. තෝරා ගන්න දේවල් ලැයිස්තුගත කරලා ඒ ලැයිස්තුව දුන්නොත් අපිට මෙනු එකක් කියනවා. හොඳයි. එතකොට මෙන්න මේ මෙනු එක ඕපන් වෙනකොට එහි මෙන්න මෙතනින් තියෙනවා පුතේ. මේ බලන්න. shutdown කියලා බටන් එකක් තියෙනවා. මේව ක්ලික් කරන්න. එතකොට ඔබට ඔබේ පරිගණකය shutdown කරන්න පුළුවන්. තත්පර කිහිපයකින් මොනිටර් එක කළු වෙලා යනවා. හරි නේද? අඳුරු වෙලා යනවා. ඒ කියන්නේ මොනිටර් එකට සිස්ටම් යුනිට් එකෙන් දත්ත ලැබෙන්නේ නැහැ කියන එක. හරිද? මොනිටර් එකේ තිරේ අපට රූප පේන්නේ, දේවල් පේන්නේ සිස්ටම් යුනිට් එක. පද්ධති ඒකකෙන් දත්ත එන්න ඕන. පද්ධති ඒකකය shutdown කරාම දත්ත එන්නේ නැහැ. අපට පෙන්නන්න. ඇත්තටම ඉන්ෆර්මේෂන් එන්නේ නැහැ. ඉන්ෆර්මේෂන් නේ අපට අවුට්පුට් කරන්නේ. හරි. මේක තේරුණා. එහෙනම් Windows 7 නම් ඔබේ පරිගණකයේ තිබෙන්න දුවේ පුතේ ඔබ මෙන්න මේ විදිහට තමයි පරිගණකය shutdown කරන්න ඕන. හිතන්න ඔබේ පරිගණකයේ තියෙන Windows 7 නෙමෙයි. දැන් දුවෙක් පුතෙක් මට කියයි අනේ සර් අපේ නම් තියෙන Windows 7 නෙමෙයි. බලමු. Windows 7 නෙමෙයි නම් අපිට ඊළඟට හම්බ වෙනවා Windows 8 හෝ Windows 10 කියන versions දෙක. ඔබට පහසුයි. මොකද්ද මේ පහසුව? Windows 8 එකේදී තව ක්‍රමයක් 10 එකේදී තව ක්‍රමයක් නෑ. මේ versions නැත්තම් මේ සංස්කරණ දෙකේම තියෙන එකම ක්‍රමයක්. පේන තිරය පුංචි පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. හරි මම ඒක කියන්න. දැන් ඔබ මොකද කරන්න ඕන? පරිගණකයක් ඔබට shutdown කරන්න ඕන. විවෘත කරලා තියෙන වැඩසටහන් ටිකෙන් ඉවත් වුණාට පස්සේ දැන් shutdown ක්‍රියාවලිය කරන්න ඕන. ඔබේ පරිගණකයේ තිබෙන්නේ Windows 8 හෝ 10. එතකොට මොකද කරන්න තියෙන්නේ පුතේ? මෙහි තිබෙනවා start button එක. පහළ කෙළවරේ තියෙන start button එක ක්ලික් කරාම මේ වගේ මෙනු එකක් එනවා. පැහැදිලි නේද? මේ වගේ මෙනු එකක් එනවා. එහි මෙන්න මෙතන තියෙනවා power කියලා බටන් එකක්. පේනවද? power කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මෙයා ක්ලික් කරලා තමයි දුවේ පුතේ පරිගණකය shutdown කරන්න ඕන. කලින් තිබ්බේ shutdown කියලා බටන් එකක් Windows 7 වල. බලමු. shutdown කියලා. Windows 8 සහ 10 වල තියෙන්නේ power කියලා. පේනව නේද power බටන් එක මෙන්න මෙහෙම තියෙනවා. මම ඔබට සරලව මෙහෙම අඳින්නම් මෙන්න මෙහෙම තියෙනවා. හරිම විදිහ නම් ඔන්න ඔහොම. මෙන්න මේ power කියන බටන් එක තියෙනවා. මෙයාව ක්ලික් කළා අපට පුළුවන් පරිගණකේ shutdown කරන්න. දුවේ පුතේ මම අර වෙනස්කම් වෙයි කියලා කිව්වේ මෙන්න මේ තියෙන රූප මේ icons වෙනස් වෙන්න පුළුවන්.
ඒක මේ තියෙන අයිකන්ස්ම තියෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන අපි මේක සකස් කරගත්ත ආකාරය අනුව ඒක වෙන්නේ. හරි. ඒ කියන්නේ ගොඩක් ගැඹුරට දැන් හිතන්න යන්න එපා. අපි ඒව පස්සේ අල්ලගමු. පස්සේ ඉගෙන ගමු. හරි නේද? ඕකේ. එතකොට දුවේ පුතේ පරිගණකේ ෂට්ඩවුන් කරන්න Windows 8 වලදී හෝ 10 වලදී මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරනවා. මේ බටන් එක ප්‍රෙස් කරාම තව වෙනසක් වෙනවා ඇත්තටම. වෙන්නේ මෙන්න මේ වෙනස. ස්ක්‍රීන් එක මේ විදිහට එනවා. ඒ කියන්නේ පුතේ මේ ලොකුවට තියෙන ස්ක්‍රීන් එක මම කොටසක් අයින් කරලා මේ ටිකක් විශාලනය කරලා පෙන්නන්නේ. මේ තියෙන්නේ පුතේ Windows බටන් එක ක්ලික් කරාම මෙන්න මේ power බටන් එක එනවා. මෙයා ක්ලික් කරාම මෙන්න මේ මෙනු එක මතුවෙනවා. හරි නේද? මම ඔබට ආයෙ පෙන්නන්නම් කලින් තිරෙන් මේ power කියන බටන් එක පේන්න තියෙනවා. start බටන් එක ක්ලික් කරාට පස්සේ power බටන් එකත් එක්ක මෙනු එකක් එනවා. power බටන් එක ක්ලික් කරාම ඒ මත තවත් මෙනු එකක් එනවා. දැක්කනේ? මේ තිරය මත මේ මෙනු එක මත තවත් තිරයක් එනවා. මෙන්න මේ කෙටි මෙනු එක එනවා. එතනින් ඔබට තෝරා ගැනීමක් දෙනවා ස්ලීප් කරන්නද, හයිබර්නේට් කරන්නද, ෂට්ඩවුන් කරන්නද, රීස්ටාර්ට් කරන්නද. ඔන්න මතය ගන්න. මේ ඔක්කොම ටික දැන් ඉගෙන ගන්න යන්නේ නැහැ. හැබැයි ඔබ තෝරන්න ඕන මෙන්න මේ ෂට්ඩවුන් කියන කෙනාව. අපිට ෂට්ඩවුන් කරන්න ඕන පුතේ. ඔබට පැහැදිලි නේද? මෙයා ක්ලික් කරලා පස්සේ වෙන මොකුත් කරන්න ඕන නැහැ. ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම කළු වෙලා ඕෆ් වෙලා යනවා. හරි නේද? පියවර දෙකක් තියෙනවා එතන වැඩි. මම අමතරව කියන්න මොකද්ද මේ රීස්ටාර්ට් කියන්නේ කියලා. ඒක විතරක් දැනගනිමු. රීස්ටාර්ට් කියන්නේ පුතේ ෂට්ඩවුන් ක්ලික් කරන්නේ නැතුව ඔබ වැරදිලාවත් රීස්ටාර්ට් ක්ලික් කරොත් එතනදී වෙන්නේ දුවේ පුතේ පරිගණකේ සම්පූර්ණයෙන්ම ෂට්ඩවුන් වෙනවා. මොනිටර් එකත් බ්ලැක් වෙලා ඒ සැනින් ආපහු ස්ටාර්ට් වෙනවා. රීස්ටාර්ට් වෙනවා. නැවත පණ ගැන්වෙනවා. පණ ගැන්විලා තිබෙන සක්‍රියව තිබෙන පරිගණකය අක්‍රිය වෙලා නැවත සක්‍රිය වෙනවා. ඒක ස්වයංක්‍රීයව වැඩ දෙකම සිද්ධ වෙනවා. එහෙම එකක් ඇයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒක ඕන අවශ්‍යයි. අපි පස්සේ ඉගෙන ගමු. හොඳයි. දැන් දුවේ පුතේ අපි මේ ඉගෙන ගත්තේ Windows 7 සහ Windows 8 මෙහෙයුම් පද්ධති සංස්කරණයන් අපේ පරිගණකයේ තියෙනවා නම් කොහොමද අපි පරිගණකය ෂට්ඩවුන් කරන්න කියලා. Windows 7 වත් Windows 8 වත් Windows 10 වත් නෙවෙයි ඔබේ පරිගණකයේ තියෙන Windows 11 නම් 11 වෙනි සංස්කරණය නම් දැන් මොකද කරන්නේ? එකත් මම කියලා දෙන්නම්. Windows 11 මේ තියෙන්නේ පුතේ 11 වෙනි Windows 11 කියන සංස්කරණය නම් තියෙන්නේ එතෙන්දිත් ඔබේ පරිගණකේ සම්පූර්ණ ස්ක්‍රීන් එකෙන් කොටසක් මම මේ අරගෙන තියෙන සම්පූර්ණ ස්ක්‍රීන් එක මෙම ලොකුවට තියෙනවා. හරි නේද? එහි තිබෙනවා ස්ටාර්ට් බටන් එක ෂට්ඩවුන් කරන්න ඕන නම් ඉස්සෙල්ලාම අර කලින් වගේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරාම මේ සුදු පාටින් පෙන්වනවා වගේ මෙනු එකක් එනවා. හරි නේද? මෙහි තිබෙනව වෙනස් වෙන්න පුළුවන්. මේ මෙනු එකේ මෙන්න මෙතන තියෙනවා පුතේ power බටන් එක. ස්ටාර්ට් බටන් එක ක්ලික් කරන්න, power බටන් එක ක්ලික් කරන්න, මෙන්න තවත් පොඩි මෙනු එකක් එනවා. එතනින් තෝරන්න මෙන්න මේ ෂට්ඩවුන් කියන මෙනු එක. හරි නේද? මෙතනින් තෝරන්න මේ ෂට්ඩවුන් කියන මෙනු එක. හරි. පැහැදිලි නේ පුතේ? ඕකේ. එතකොට පරිගණකේ ෂට්ඩවුන් වෙන්න පටන් ගන්නවා. මම ආයි කියන පුතේ Windows 11 ඒකෙදි මෙන්න මේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරන්න ලැබෙන මෙනු එකෙන් මෙන්න power බටන් එක තියෙනවා ස්විච් on කරපු බටන් එක මෙයාව ක්ලික් කරන්න ලැබෙන මෙනු එකෙන් ෂට්ඩවුන් කියන එක ක්ලික් කරන්න. එතකොට පරිගණකේ නැත්නම් Windows 11 වලදී පරිගණකේ ෂට්ඩවුන් කරගන්න පුළුවන්. හැබැයි පුතේ මේ පැත්තේ මේ පේන තියෙනවා වගේ මේ ඇවිල්ලා එක ක්‍රමයක්. මේ පළමු ක්‍රමය. හරි නේද?
තව ක්‍රමයක් තියෙනවා. ඒකත් ඉගෙන ගනිමු. තව ලේසි ක්‍රමයක් දීලා තියෙනවා. පරිගණකයේ තිරය තියෙනවා සම්පූර්ණයෙන්ම අපි යන්නේ මේ දෙවැනි ක්‍රමයට. පරිගණකයේ තිරය සම්පූර්ණයෙන් තියෙනවා. ඒ තිරය තුල අපි තිරය මත right click කරනවා. තිරය මත right click කරනවා. ඒ කියන්නේ පුතේ mouse එක මෙන්න මෙහෙම ගත්තොත් මේකේ මේ විදිහට බටන් දෙකක් තියෙනවා. මෙන්න මේ දකුණු පස තියෙන බටන් එකයි ක්ලික් කරන්න කියන්නේ. right click. හරි නේද? මෙයා ක්ලික් කරාම මෙන්න මේ විදිහේ මෙනු එකක් එනවා. හරි නේද? මේ විදිහේ මෙනු එකක් එනවා. මේ මෙනු එකේ මෙන්න මේ shut down or sign out කියන එක සිලෙක්ට් කරන්න ඕන. මම සිලෙක්ට් කරන්න ඕන කියලා කියන්නේ පුතේ බලන්න මෙතන තියෙන පුංචි ඊ හිසක් මෙන්න මෙහෙම. ඔබට පේන්නේ නැති නිසා මම ඒක ඇඳා. සමහරට පේන එක පැහැදිලි වෙන්න පුළුවන්. shut down or sign out ක්ලික් කරනවා. එතකොට තවත් මෙනු එකක් එනවා. ඒයින් අපි තෝරන්නේ shut down කියන බටන් එක ක්ලික් කරන්න ඕන. මේ අපි කතා කරමින් ඉන්නේ Windows 11 නැත්නම් Windows 11 කියන සංස්කරණය මෙහෙයුම් පද්ධතිය තියෙන පරිගණකයක් කොහොමද shut down කරන්න කියලා. හරිද? මං ආයෙ කියන්නම් periodic කෙටියෙන්. ඔබ පාවිච්චි කරන mouse එකේ right mouse button එක ක්ලික් කරන්න මේ තියෙන desktop එකේ නිදහස් තැනක icons නැති තැනක. එතකොට ලැබෙනවා මෙන්න මේ වගේ මෙනු එකක්. ඒක ක්ලික් කරන තැන අනුව වෙනස් වෙනවා මෙනු එක ලැබෙන තැන. හරි නේද? එහි තිබෙනවා shut down or sign out කියලා බටන් එකක්. ඒක ක්ලික් කරාම තව මෙනු එකක් එනවා. ඒකේ shut down කියන එක ක්ලික් කරන්න. එතකොට පරිගණකය ස්වයංක්‍රීයවම shut down වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තත්පර කිහිපයකින් ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම අඳුරු වෙනවා, කළු වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මොනිටර් එක ඔෆ් කරලා UPS එකක් තියෙනවා UPS එකත් ඔෆ් කරලා බිත්තියෙන් විදුලි බලය සපයන පේනුවත් ඔෆ් කරන්න. හරි නේද? හොඳයි. දැන් මේ මම ඔබට කියලා දුන්නේ Windows මෙහෙයුම් පද්ධතිය ඔබේ පරිගණකයේ ධාවනය වෙනවා නම් Windows 7, 8, 10 සහ 11 කියන එකිනෙක සංස්කරණයන් වල එකිනෙකට වෙනස් ආකාරයෙන් කරන shutdown ක්‍රියාවලිය. මම තව ඔබට පහසු වැඩක් කියලා දෙනවා. පරිගණකයක් shutdown කරන. පහසු ක්‍රම වලට දුල පුතාලා කැමති නේද? හරි. අපි බලමු මේ පහසු ක්‍රමය මොකක්ද කියලා. මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් Windows 7, 8, 10, 11 සහ ඊට කලින් ආපු version වලත් සංස්කරණ වලත්. ඒ කියන්නේ Windows 7 වලට කලින්ම ආපු ඒවායි Windows XP 95, 98 මේ ඕනම එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මොකක්ද පුතේ මේ කෙටි ක්‍රමය? ඔබ සියලු වැඩසටහන් වලින් මුලින්ම ඉවත් වෙන්න ඕන. සේව් කරලා අවශ්‍ය දත්ත සේව් කරලා සියලු වැඩසටහන් වලින් ඉවත් වෙන්න. දෙවනුව ඔබේ කීබෝඩ් එකේ තියෙනවා මෙන්න මේ බටන් දෙක. ඔබ මේ දෙක හොයලා දැනගන්න කොහෙද තියෙන්නේ කියලා. එකක් ALT. මේකට කියන Alt කියලා. Alt බටන් එකක් නෙවෙයි දෙකක් තියෙනවා කීබෝඩ් එකේ දෙපැත්තේ. දෙපැත්තේ කියන්නේ දිග ස්පේස් බාර් එකක් තියෙනවා. දිග ස්පේස් බටන් එකක් තියෙන්නේ. අනේ මේ ස්පේස් කියන බටන් එකට දෙපැත්තෙන් තියෙනවා. හරිද? හොයාගන්න. ඊට පස්සේ F4 කියලා බටන් එකක් තියෙනවා කීබෝඩ් එකේ උඩම පේලියේ. කෙළවරේම තියෙනවා escape කියලා බටන් එකක්. ඊට පස්සේ F1, F2, F3, F4, F5 කියලා දිගටම එනවා F12 දක්වා. අන්න ඒකෙන් F4 කියන බටන් එක තියෙන තැන හොයාගන්න. දැන් මේ දෙක ඔබ දන්නවා කියන්නේ. හරි. දැන් ඔබ දන්නවා Alt බටන් එක තියෙන තැන F4 බටන් එක තියෙන තැන. දැන් මොකද්ද කරන්න ඕනද ඔය පුතේ? Alt බටන් එක ඔබාගෙනම ඒ කියන්නේ එක ඇඟිල්ලකින් මෙහෙම අපි Alt බටන් එක ඔබා ගන්නවා. තවත් ඇඟිල්ලකින්. ඒ කියන්නේ මේ චූටි දූල පුතාලගේ අත් තාම පුංචිනේ. ඒ නිසා වැඩිහිටියෙක් තරම් මේක තනියටින් කරන්න බෑ. අපි නම් මෙහෙම කළා කරන්න. නැත්නම් මෙහෙම ඔබලා මෙහෙම කරන්න පුළුවන්. මේක ඔබාගෙන අනිත් ඇඟිල්ලෙන් කරන්න පුළුවන්. කීබෝඩ් එක ලොකුයි ඔයාලගේ චූටි අත් එක්ක බැලුවොත්. ඒ නිසා අත් දෙකම පාවිච්චි කරන්න. එක අතකින් එක අතක ඇඟිල්ලකින් Alt බටන් එක ප්‍රෙස් කරගන්න.
අනිත් අතේ ඇඟිල්ලකින් මොකද පුතේ එක්වරක් F4 ප්‍රෙස් කරන්න. Alt F4 Alt F4 Alt බටන් එක අපි කියනවා press and hold. ඔබලා තද කරගෙන ඉන්න ඕන. press කරලා hold කරලා තියාගන්න ඕන. හැබැයි F4 එක ඔබාගෙන ඉන්නේ නැහැ, එක සැරයක් ඔබන්න. එතකොට මෙන්න මේ වගේ මෙනු එකක් මතුවෙනවා. මම මේ රූපේ නම් ගත්තේ Windows 11. හරි නේද? මේ වගේ රූපයක් මතුවුනාම එහි එකවරට මේ ඔප්ෂන්ස් ටික මේ තෝරා ගැනීම ටික පෙන්වන්නේ නැහැ. මේ වගේ ලානිල් පාට මෙන්න එහෙම තීරුවක් තියෙනවා. එහි ෂට්ඩවුන් කියන එක පේන්න තියෙන පුළුවන්. ෂට්ඩවුන් නැතුව රීස්ටාර්ට් හරි ස්විච් යූසර් වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඒ වෙලාවට මෙන්න මේ පැත්තේ මෙන්න මේ ඊහිස ක්ලික් කරන්න. මෙන්න මේ ආවා. අන්නේ ඊහිස ක්ලික් කරාම පහළට drop down menu එකක් එනවා. menu එකේ drop down menu එකක්. හරිද? පහළට ගලා එන menu එකක්. ඒ drop down menu එකේ තිබෙන මේ අතරින් shutdown කියන එක තෝරගන්න. මේ menu එකෙන් මෙන්න මේ shutdown කියන එක තෝරගන්න. මේ අන්තර්ජාලයෙන් ගත්ත පින්තූරයක් තිබෙන්නේ. මම නැවත කියනවා Alt F4 ප්‍රෙස් කරාට පස්සේ එනවා මේ විදිහට මෙනු එකක්. එහි මෙන්න මේ සිහින් තීරුවක් තියෙනවා. එහි පහළට arrow head එකක් ඊහිසක් තියෙනවා. එයාව ක්ලික් කරාම drop down මෙනු එකක් එනවා. drop down කියන්නේ පහළට ගලාගෙන එන මෙනු එකක් තියෙනවා. ඒ මෙනු එකෙන් shutdown කියන එක මත ක්ලික් කරලා OK කියන එක ක්ලික් කරන්න. shutdown OK. මම ආයි කියනවා පියවරයන් ටික Alt F4 බටන් දෙක ප්‍රෙස් කරාම මෙනු එකක් එනවා. මෙනු එකෙන් arrow head එක ක්ලික් කරාම drop down මෙනු එකක් එනවා. ඒකෙන් shutdown ක්ලික් කරලා OK කරන්න පරිගණකයේ shutdown වෙනවා. මේක පොදු ක්‍රමයක් ඕනම version එකකට Windows ලගේ මෙන්න මේ බටන් ප්‍රෙස් කරන එක. version කියන්නේ ඕනම සංස්කරණයකට. හරි නේද ඔය පුතේ? එහෙනම් අපේ දරුවෝ දැන් ඊටාම නිවැරදිව සහ ආරක්ෂිතව පරිගණකයක් අක්‍රිය කරන්න shutdown කරන්න දන්නවා. එහෙනම් මේ දැනුමත් එක්ක අපි ඉස්සරහට යමු. තව අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද බලන්න. අපි යනවා එකපාරටම වෙනම ඉසව්වකට. දැන් මේ පරිගණකයක් ඔන් කරන්න ඉගෙන ගත්තා, පරිගණකය shutdown කරන්න ඉගෙන ගත්තා. එකපාරටම දැන් මේ පාඩම් වෙනස් වෙන පුතේ ආචාර ධර්ම වලට. මොනවද මේ ආචාර ධර්ම කියන්නේ? මොනවද පුතේ ආචාර ධර්ම කියන්නේ? බලමු මේ කියවලා. සමාජයක් තුල ජීවත් වීමේදී අනුගමනය කළ යුතුයි පිළිගත් හැසිරීම් රටාව. සමාජයක් තුල ජීවත් වෙනකොට සමාජයක් කියන්නේ සමාජයක් තුල මම විතරද ඉන්නේ? නෑ. මේ දූල පුතාලත් ඉන්නවා. මේ දූල පුතාලයි මමයි විතරද ඉන්නේ? ඒත් නෑ. දෙමාපියෝ ඉන්නවාලගේ නේද? අසල්වැසියෝ. මේ ලෝකය සමාජයක්. මේක තුළ ගොඩක් අය ඉන්නවා. නේද? එතකොට අපිට ජීවත් වෙද්දී මේ ජීවත් වීමේදී අපිට ඕන ආකාරයට හැසිරෙන්න පුළුවන්ද? ඔබ හිතයි මේ අනේස අපි ඉගෙන ගන්න තියෙනවා, අපි ඉගෙනගෙන තියෙනවා පුද්ගල නිදහස කියලා දෙයක් නේද? මේව චූටි පන්ති වලදී කියලා දෙනවා. නේද? ශිෂ්‍යත්වයට එහෙම. අපිට නිදහසේ ඉන්න පුළුවන්. එහෙම බෑ. අපිට නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි ඒ නිදහසෙන් තව කෙනෙකුට බාධාවක් වෙන්න බෑ. මම ආයි කියනවා අපිට නිදහස තියෙනවා, නිදහස ජීවත් වෙන්න. හැබැයි ඒ නිදහස තව කෙනෙකුගේ නිදහසට බාධා කරන්න බෑ. අන්න ඒ අනුව බැලුවම සමාජයේ තියෙන ආචාර ධර්ම කියලා කියන්නේ මම වැඩිහිටියෙක් වශයෙන්, ඔබ දරුවන් වශයෙන් නේද? මේ ලෝකේ ඉන්න විවිධ පුද්ගලයෝ ඒ පුද්ගලයෝ වශයෙන් සමාජය තුළ පොදුවේ අනුගමනය කළ යුතු සම්මතයන් තියෙනවා. හැසිරිය යුතු ආකාරය තියෙනවා. චර්යා රටාවන් කියලා තියෙනවා. කතා බහ කරන විදිහක් තියෙනවා, පොදු දේවල්. මෙන්න මේවා ඔක්කොම එකතු කරාම අපි කියන පුතේ ආචාර ධර්ම. බලන්නේ වචන දෙකේ ලස්සන ආචාර. ආචාරශීලී වෙන්න ඕන. නේද? ආචාරශීලී. ඒක වැදගත් බවක් තියෙනවා. ධර්මයන් නේද? ධර්මය කියන්නේ මොකද්ද පුතේ? අපි පිළිපදින දේ. ධර්මයක් කියන්නේ අපි පිළිපදින දෙයක්. එහෙනම්
වැදගත් හැසිරීමක් අපි පිළිපදින්න ඕන වගේ දෙයක් මෙහෙම අදහස් කරගන්න චූටි දුවල පුතාලට තේරෙන්න මම මේක වෙනස් කරලා කියනවා. එහෙනම් ආචාර ධර්ම කියන්නේ තනිව නෙවෙයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ තවත් ගොඩක් අය එක්ක. ඒ ගොඩක් අය එක්ක ජීවත් වෙද්දී හැමෝම පොදුවේ ජීවත් විය යුතු ආකාරය මෙන්න මෙහෙමයි කියලා පිළිගත් ක්‍රමවේදයන් තියෙනවා. අන්න ඒවට අපි කියන පුතේ ආචාර ධර්ම කියලා. පිළිගත් හැසිරීම රටාවන්. දැන් ICT ඉගෙන ගන්න ගිහිල්ලා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඉගෙන ගන්න ගිහිල්ලා ඔබ බලයි ඇයි අපි මේ ආචාර ධර්ම ඉගෙන ගන්නේ. අවශ්‍යයි නේද? පරිගණක විද්‍යාගාරය ගැන තමයි මේ පාඩම කතා කරන්නේ. 6 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. පරිගණක විද්‍යාගාරය ආරක්ෂිතව සහ නිවැරදිව පාවිච්චි කරන එක. දැන් ආරක්ෂිතව පාවිච්චි කරන්න අපි ඉගෙන ගත්ත පාඩමේ මුල් හරිය. දැන් අපි යනවා නිවැරදිව පාවිච්චි කරන්න කොහොමද බලන්න. පරිගණක විද්‍යාගාරයේ පරිගණක අපි කිව්ව 40ක් තියෙනවා. ළමයි 40ක් ඔබේ පන්ති යාළුවෝ එකට වැඩ කරනවා, ටීචර් ඉන්නවා. අන් අයට බාධාවක් නොවන ආකාරයෙන් හැසිරෙන්න අපි දැනගන්න ඕන. නේද? අන් අයගේ ගරුත්වය ආරක්ෂා වන ආකාරයෙන්, අපේ ගරුත්වය ආරක්ෂා වන ආකාරයෙන් අපි හැසිරෙන්න ඕන. අපි මේ ගැන තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. එහෙනම් ආචාර ධර්ම මොනවද කියලා අපේ දූල පුතාලා දන්නවා. එතකොට මොනවද දුවේ පුතේ පරිගණක ආචාර ධර්ම කියන්නේ? පරිගණක ආචාර ධර්ම කියන්නේ පරිගණකය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතුයයි පිළිගත් හැසිරීම රටාව. සමාජයක් තුළ ජීවත් වීමේදී අනුගමනය කළ යුතුයයි පිළිගත් හැසිරීම රටාව තමයි ආචාර ධර්ම. ඉන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා පරිගණකය පාවිච්චි කරද්දී අර සමස්ත සමාජ රටාවේ තියෙන ලොකු ආචාර ධර්ම වලින් කොටසක් අපි ගන්නවා පරිගණකය පාවිච්චි කරමිදී අනුගමනය කළ යුතුයි පිළිගත් හැසිරීම රටාව තමයි පරිගණක ආචාර ධර්ම. දූල පුතාලා හොඳින් මතක තියාගන්න ඔබ පාසලේ පරිගණක විද්‍යාගාරය තුල අනෙක් අයෙක් පරිගණක වල වැඩ කරද්දී වගේම ගෙදර ඔබේ පරිගණකයක් තිබේ නම් එයත් එක්ක තනියෙන් වැඩ කරද්දී උනත් මේ පරිගණක ආචාර ධර්ම නම් ඔබේ මතකයේ සහ මනසේ රඳව ගන්න ඕන. මේවාට අනුකූලව වැඩ කරන එක ඔබේ ආරක්ෂාව සලසනවා, අන් අයගේ ආරක්ෂාව සලසනවා, ඔබේ පරිගණකයේ ආරක්ෂාවත් සලසනවා. දැන් මේ 6 වසරේ චූටි දූල පුතාලා බලයි මේ මොකක්ද? ඔව් ආචාර ධර්ම ටික හරියට පිළිපැද්දොත් දරුවන්ගේ ආරක්ෂාව සහතික වෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ ආරක්ෂාවත් සහතික වෙනවා. ඒ වගේම අන් අයගේ ආරක්ෂාව නැත්තම් පෞද්ගලිකත්වයත් ආරක්ෂා වෙනවා. ගරුත්වය අපි හැමෝගෙම ගරුත්වය ආරක්ෂා වෙනවා. එහෙනම් මේක හොඳ දෙයක් වෙන්න ඕන නේ පුතේ. නරක දෙයක් වෙන්න බෑනේ. පරිගණක ආචාර ධර්ම කියන්නේ අපිට ආරක්ෂාව ලැබෙනවා නම් අපේ ගරුත්වය ආරක්ෂා වෙනවා නම් එහෙනම් මේක හොඳ දෙයක්. මේ හොඳ දේ අපි ඉගෙන ගනිමු. පුංචි අපටත් පරිගණක ආචාර ධර්ම මේක තමයි අපේ මාතෘකාව. ඔබ කලිනුත් දැක්කා. මේ විදිහේ ආචාර ධර්ම 5ක් මෙතන ලැයිස්තුගත කරලා තියෙනවා. එකින් එක අරන් බලමු දුවේ පුතේ. මොනවද මේ? අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිත කළ යුතුයි. ඔව්. අපි පරිගණක විද්‍යාගාරයට පාසලේ ඇවිල්ලා පරිගණකයේ වැඩ කරද්දී අපි අනිත් අයට කරදරයක් වෙන්න හොඳ නැහැ. මේ චූටි බුදුල පුතාලා පොඩි කාලේ නම් දන්නවා අම්මා තාත්තා කියලා දීලා තියෙනවා, ගුරුවරු කියලා දීලා තියෙනවා, වෙනත් ඔබට ආදරය කරන වැඩිහිටියෝ කියලා දීලා තියෙනවා. අනේ තව කෙනෙකුට කරදරයක් වෙන්න නම් ඉන්න එපා පුතේ. නේද? තව කෙනෙකුට කරදරයක් වෙන විදිහට නම් හැසිරෙන්න එපා කියලා. මේ බලන්න අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිත කළ යුතුයි. එහෙනම් සාමාන්‍ය හැසිරීම වගේම තමයි දුවේ පුතේ පරිගණකයේ වැඩ කරද්දිත් දෙබස තියෙන පරිගණක වැඩ කරන යාළුවෝ දෙන්නට බාධාවක් වෙන්න. ඔබ හයියෙන් hina වෙන්න ඒක කරන්න එපා. හයියෙන් කතා කරන්න උත්සාහ ගන්න එපා. අන් අයට කිසිම බාධාවක් පුටුවක් දාන්න අතවක් දාන්න එහෙම යන්න එපා. ඔබේ පොත් පෑන් ඔවුන්ගේ මේස මත තියෙන්න ඒව කරන්න එපා. ඔබේ පරිගණකයේ ශබ්දය හයියෙන් දාගන්න එපා. මේ ඔක්කොම එකතුව. ඔබ මොකක් හෝ ක්‍රමයකින් පරිගණකෙත් එක්ක වැඩ කරද්දී
එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙපැත්තේ ඉන්න නැත්නම් ඒ පරිගණක විද්‍යාගාරයේ ඉන්න අනිත් අයට බාධාවක් වෙනවා නම් ඔබ ආචාර ධර්මයක් කඩ කරලා අපේ චූටි දූලි පුතාලා එහෙම කරන්නේ නැහැ කියලා මම දන්නවා. ඔබ දන්නවා ඔබ කඩත් කරදරයක් නෙවෙයි ජීවත් වෙන හරිය කැමතියි. එහෙනම් පළවෙනි එක හරිය. දෙවෙනි එකේ කියනවා දුවේ පුතේ අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරයෙන් මැදිහත් වීම නොකළ යුතුයි. ඔබ දන්නවා මේ සමහරලාට සමහර අය තමන්ගේ වැඩේ කරද්දි අනුන්ගේවත් බලනවා. අනුන්ගේවටත් ඕක මෙහෙම කරන්න. ඕක මෙහෙම කරන්න කියලා කරනවා. නේද? සමහරු සෙල්ලම් කරද්දි අයියෝ ඔයා මෙහෙම කරන්න කියලා ක්‍රීඩා කරන විදිහ එයාට නිදහසේ සෙල්ලම් කරන්න දෙන්න තු මැදින් කරදර කරනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි. ඔබ පරිගණකයක වැඩ කරනවා නම් අපි අපේ වැඩේ කරමු. අනිත් කෙනා උදව්වක් ඉල්ලුවොත් කියලා දෙමු. මං ගන්නම් උදාහරණයක්. අපි කියමු ඔබ චිත්‍රයක් අඳිනවා. පේන්ට් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා ලස්සන චිත්‍රයක් අඳිනවා. ඔබගේ යාළුවා ඔබේ දකුණු පසින් ඉන්නවා. එයත් චිත්‍රයක් අඳිනවා. ඔබ ලස්සන මොන හරි ක්‍රම දාලා ලස්සන මේක අඳිනවා. එහා පැත්තේ යාළුවා ඔබ ඒක දකිනවා. එයා ඕනකමින් බලන්නේ සාමාන්‍යයෙන් දකිනවා. අපි එහෙම බලනවනේ චිත්‍රයක් අඳිද්දී එයාගේ චිත්‍ර ලස්සන නිසා බලනවා. අපිට එයාට බාධාවක් නොවෙන්න. එයා මගේ චිත්‍ර දිහා බලනවා. මට බාධාවක් නොවෙන්න. එතකොට දුවේ පුතේ ඔබට පේනවා එයා අඳින චිත්‍රය එයාට යම් මොකක් හරි ඇඳ ගන්න ඕන ගහක් ඒක කරන්න හරිම ක්‍රමේ නැතුව එයා වැරදි ක්‍රමයකට ඒක අඳින්න උත්සාහ කරනවා. ඔබට ඒක පේනවා. හැබැයි එහෙම කියලා පොඩ්ඩක් ඉන්න කොයින් ඉන්න දෙන්න මවුස් එක කොහොම නේ මෙහෙම කරන්න කියලා එයාගේ පරිගණකයේ මවුස් එක අතට අරගෙන ඒක අඳින්න යන්න එපා. ඒක එයාට කරදරයක්. ඒක අනුන්ගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරයෙන් මැදිහත් වීමක්. චූටි දුවේ පුතේ ඔබට අවශ්‍ය නම් ඔබේ යාළුවට උදව් කරන්න. ඔයා ඕක ටීචර් කියලා දුන්නා මෙන්න මෙහෙම කරන්න ඔයා කැමති නම් මං කියලා දෙන්න. නැත්තම් මං උදව් කරන්නද? මං පොඩ්ඩක් බලන්නද? අවසර ගන්න. ඒකයි මෙතන කියන්නේ අනවසරයෙන් මැදිහත් වෙන්න එපා. එයා අකමැති නම් ඔබ කියලා දෙන්න යන්න එපා. එයාට බාධාවක්. එයාක තනියෙන් ඉගෙන ගනිවි. නැත්තම් ටීචර්ගෙන් අහගනිවි. ඔන්න මම එක උදාහරණයක් කිව්වා. මේ අනුව අනවසරයෙන් අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට මැදිහත් නොවීම හොඳ පරිගණක ආචාර ධර්මයක්. දැන් අපේ දූල පුතාලා දෙකක් ඉගෙන ගත්තා. 3. අන් අයගේ පරිගණක ගොනු හා ලිපි රහසේ බැලීමෙන් හා උපුටා ගැනීමෙන් වැළකිය යුතුයි. හරියම නරක වැඩක් මේක කරනවා නම්. ඔබ මොකක් හෝ ලේඛන හදන මෘදුකාංගයක් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා ඔබ ලේඛන හදලා තියෙනවා. එහෙම හිතන්නකෝ. ඒ හදපු ලේඛනයක් ලිපියක් ඒක දාලා තියෙනවා ගොනු වශයෙන් නැත්තම් ගොනු බහලුම් වලට දාලා තියෙනවා. ෆයිල්ස් විදිහට ෆයිල් ෆෝල්ඩර්ස් වලට ගොනු බහලුම් වලට දාලා තියෙනවා. වෙන කෙනෙක් ඔබගේ අවසරකින් තොරව මේ ෆයිල්ස් නැත්තම් මේ ලිපි හොරෙන් බලනවා කියවනවා ඒවයි තියෙනවා කොටස් සිලෙක්ට් කරලා කොපි කරලා ගන්නවා අරගෙන එයාගේ ડોකියුමන්ට් එකේ එයාගේ අදහස් විදිහට මේවා ටයිප් කරනවා පාවිච්චි කරනවා අන්න එහෙමනම් හරි වැරදි වැඩක් ඒක. ඒක පරිගණක ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්. ඔබ කිසිසේත් මේ දූල පුතාලා කිසිම කෙනෙක් කිසිම දවසක රාජකාරියක් කරද්දී ඔබ ලොකු වෙලා රස්සාවක් කරද්දී ඔබ යාළුවෙක්ගේ පරිගණකේ වැඩ කරද්දී වුණත් ඔබ හිතන්න මෙන්න මෙහෙම යාළුවෙක්ගේ පරිගණකේ වැඩ කරනවා. ඔබේ කාර්යයක් කරගන්න. පොඩ්ඩක් දෙන්න මට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ ඊමේල් බලන්න කියලා ඔබට හිතේ. ඊමේල් අපි ඉස්සරහට ඉගෙන ගන්න. හොඳයි. ඊමේල් බලන්න කියලා ඉල්ල ගන්නවා. ඔබ ඊමේල් බලන වැඩේ විතරක් කරන්න. එයාගේ මොහොරේ ෆයිල් එකක් තිබ්බොත් ඒක ඕපන් කරලා බලන්න යන්න එපා. ඕපන් කර ෆයිල් එකක් පැත්තකින් තිබ්බොත් ඒක කියවන්න යන්නත් එපා. අපට අනුන්ගේවා ඕනේ නැහැ. ඒක ඔහුගේ දෙයක්. ඔහුගේ වත්කමක්. ඔහුගේ දේපලක්. අපි ඒව පරිහරණය කරන්න ඕන පරිස්සමෙන්. හරි නේද? හොඳයි. එහෙනම් තුන්වෙනි කරුණ තමයි අන් අයගේ පරිගණක ලේඛන රහසේ බලන්නත් එපා. ඒවයේ තියෙන ඒවා උපුටා ගන්න යන්නත් එපා. කොපි කර ගන්න යන්නත් එපා. මේවා පරිගණක ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් වෙනවා. හතරවෙනි පරිගණක ආචාර ධර්මය තමයි තමන්ගේ නොවන කිසිම ගුණයක් මකා දැමීම හෝ වෙනස් කිරීම හෝ නොකළ යුතුයි. හරිම වැරදි වැඩක් මේක කරනවා නම්. මොකද්ද පුතේ? තමන්ගේ නොවන කිසිම ගුණයක් මකා දාන්න එපා. මේක සිද්ධ වෙන්න පුළුවන් කොහොමද?
අපේ පරිගණක විද්‍යාගාරේ මුළු අපේ පාසල් කාලය තුරාවම අපටම වෙන්වෙච්ච පරිගණකයක් නෑනේ. පරිගණක 40යි නම් තියෙන්නේ. පාසලේ ළමයි ඉන්නව නම් 1000ක්. මේ 18ම තමයි මේ 40 තියෙන්නේ. එහෙනම් විවිධ කාලච්ඡේදවල වෙන වෙන දරුවෝ පාවිච්චි කරනවා. ඔබ අද ගිහිල්ලා පරිගණක කාලච්ඡේද නැත්නම් ICT පීරියඩ් එකේදී ඔබ අද ගිහිල්ලා පාවිච්චි කරන්නේ අංක 5 දරන පරිගණකය වෙන්න පුළුවන්. ඊළඟ දවසේ කාලච්ඡේදෙම ගිහිල්ලා වාඩි වෙන්නේ නැද්දි ඒකේ වෙන කෙනෙක් යාළුවෙක් වාඩිලා ඉන්න පුළුවන්. ඔබට වෙන තැනක වාඩිලා වැඩ කරන්න වෙනවා. එතකොට ඔබ වැඩ කරන පරිගණකය ඔබ දකිනවා ගබඩා කරලා තියෙනවා, සේව් කරලා තියෙනවා ගොනුවක්. ඒ කියන්නේ පුතේ ෆයිල් එකක්. අනේ ඔක මකන්න එපා. ෆයිල් මකට ඉගෙන ගන්න ඕන නම් ඔබ ෆයිල් එකක් හදන්න. තත්පරෙන් දෙකෙන් හදන්න පුළුවන්. හදලා එක මකන්න. අනුන්ගේ ෆයිල් මකන්න එපා. ඒක යාට ගොඩාක් වටින දෙයක් වෙන්න පුළුවන්. හරිම අපරාධයක්. හරිම නරක වැඩක්. ඒ නිසා මේ නරක වැඩේ අපි නොකර ඉන්න ඕන. ඒක හොඳ ආචාර ධර්මයක්. මකන්න එපා වගේම දුවේ පුතේ වෙනස් කරන්නත් එපා. හරිම නරකයි. පරිගණක ආචාර ධර්ම එහෙම් පිටිම උල්ලංඝනය කිරීමක්. හරිනේද පුතේ? එහෙනම් ගොනුවක් මකා දානක හෝ වෙනස් කිරීම කාගේද? අපේ නෙවි අනුන්ගේවා. අපි කරන්නේ ඒක 4 වෙනි පරිගණක ආචාර ධර්මය. 5 වෙනි එක. අන් අයගේ රහස් අංක මුරපද යනාදිය දැන ගැනීමට උත්සාහ ගැනීමෙන් වැළකිය යුතුය. මුරපද කියන්නේ පුතේ දුවල පුතාලා මේකේ ඉංග්‍රීසි වචන කිව්වොත් හොඳටම දන්නවා. පාස්වර්ඩ්. රහස් අංක අපි උඩ කියනවා පින් නම්බර්ස් කියලා. මේ දිග වචනයක් කෙටි කරලා තියෙන්නේ personal identification number. මම ආයෙ කියන්නම් දුවේ පුතේ ඔබ උත්සාහ කරන්න මතක තබා ගන්න ඔබට වටිනවා personal identification number. නේද? මේ PIN numbers ATM කාඩ් පාවිච්චි කරන්නේ. ඔබේ අම්මා තාත්තා බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නේ ATM මැෂින් එකේ. අනේ අංක රහස් පද නැත්තම් මුර පද මේ වගේ ඒවා පරිගණකවල ගබඩා කරලා තිබොත් ඒවා බලන්න යන්න එපා. ඒවා හොයන්න යන්න එපා. අන් අයගේව අරගෙන ඔවුන්ගේ පරිගණකවලට ඔවුන්ගේ ගිනුම් වෙත ප්‍රවේශන උත්සාහ කරන්න එපා. හරිම නරක පුරුද්දක් ඒක. හරිම නරක වැඩක්. නීතියනොත් තහනම් දුවේ පුතේ ඕක. ඔව් මේවා නීතියනොත් හරි තදින් ක්‍රියා කරන මෙවැනි ක්‍රියාමාර්ග විශේෂයෙන් මේ අන්තිම දෙක 4 5 හරි නේද? ඔබට තේරෙනවා. එහෙනම් දුවේ පුතේ අපි ඉගෙන ගත්තා පරිගණක ආචාර ධර්ම 5ක්. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් ඊළඟ පරිගණක ආචාර ධර්ම ලැයිස්තුවත් සාකච්ඡා කරලා බලමු. මෙන්න තවත් 5ක් මෙතන තියෙනවා. පරිගණක උපාංග නිසි උපදේශයකින් හා මඟ පෙන්වීමකින් තොරව නඩත්තු කිරීම නොකළ යුතුයි. මේ මොකද්ද? පරිගණක උපාංග තියෙනනේ. ඔය හાર્ඩ්වෙයාර් ඩිවයිසස් කියලා අපි ඉගෙන ගත්තේ පුතේ. දෘඩාංග කොටස් ටික, හાર્ඩ්වෙයාර් කොටස් ටික මෙන්න මේවා අපි නිසි උපදේශයකින් සහ මඟ පෙන්වීමකින් තොරව නඩත්තු කරන්න. ඒ කියන්නේ මේ රිපෙයාර් කරන්න. අලුත් වැඩියා කරන්න යන්න එපා. යම් වෙනස්කම් කරන්න යන්න එපා. ඒ වෙන්නේ කිසිම දෙයක් කරන්න එපා. මෙය පොදු තැනක්. මෙය කියන්නේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ පොදු තැනක්. ඔබ අත්හදා බැලීම් නම් කරන්න යන්න එපා. ඒක කිසිසේත්ම නොකළ යුතු රැකිය යුතු ආචාර ධර්මයක්. ඔබ අතින් යම් වැරදීමක් ලොකු වෙනස්කමක් වුණොත් තව කෙනෙකුට හොයාගන්න බැරි වෙනවා. ඒ වගේම පරිගණක යන්ත්‍ර වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. තේරුණාද පුතේ? ඒක ළමයි ගොඩකට අහිතකර ලෙස බලපානවා. දරුවෝ ගොඩකට ඉගෙන ගන්න අවස්ථාවක් නැති වෙනවා. ඒ පරිගණකේ පාවිච්චි කරන අවස්ථාවක් නැති වෙනවා. ඔබට ඔබේ පෞද්ගලික පරිගණකයේ උනත් දන්න අයකින් උපදේශයකින් මඟ පෙන්වීමකින් තොරව මේ වැඩේ කරන්න එපා. හැබැයි ඔබට පුහුණු වෙන්න අවශ්‍ය නම් ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔබේ පෞද්ගලික පරිගණකය මේ සඳහා යොදා ගන්න දන්න අයෙක් එක්ක. කිසිසේත්ම පාසලේ පරිගණක විද්‍යාගාරයේ කිසිදු පරිගණක උපාංගයක් නඩත්තු කරන්න ඔබ යන්න එපා. ඔයාලා තාම චූටි දරුවෝ. ඔබට ඒව ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔබේ ගුරුතුමා ඔබට උගන්වාවි. ඔබට අමතර යමක් අවශ්‍ය නම් දැනගන්න ගුරුතුමාගෙන් අහන්න. එතුමා හෝ එතුමිය මේක ඔබට කියලා දෙයි. පැහැදිලි නේද? හරි.
ඊළඟ 7 වෙනි කාරණය. ගුරුවරයෙක්ගේ අවසරයකින් තොරව පරිගණකය තුළ ස්ථාපිත අපි මේකට කියන ඉංග්‍රීසියෙන් පුතේ ඉන්ස්ටෝල් කරනවා කියන. මොකද්ද ඉන්ස්ටෝල්? ස්ථාපනය කරනවා. මෘදුකාංග ස්ථාපනය කරනවා. එහෙනම් ගුරුවරුන්ගේ අවසරයකින් තොරව පරිගණකයේ ස්ථාපනය කළ තියෙන කිසිම වැඩසටහනක් එහෙම නැත්නම් software එකක් මම කෙටියෙන් දාන SW කියලා පුතේ. software එකක් මකන්නවත් වෙනස් කරන්නවත් යන්න එපා. හරිම වැරදි වැඩක් ඒක. මේක ඊළඟ වැදගත්ම ප්‍රබල ආචාර ධර්මයක්. කිසිම වෙලාවක ඔබ දන්නවා software install කරන්නේ කොහොමද කියලා, software ඉවත් කරන්නේ කොහොමද කියලා, ඒක ඔබේ යාළුවට කරලා පෙන්නන්න. මේ පාසල් පරිගණක විද්‍යාගාරයේ පරිගණකවල තියෙන මෘදුකාංග uninstall කරන්න එපා. uninstall, install, uninstall. ඉවත් කරන්න එපා. වෙනස් කරන්න යන්න එපා. settings වල වෙනස්කම් කරන්න යන්න එපා. ඔබ settings ගැන ඉගෙන ගන්න වෙලාවක දුවේ පුතේ ගුරුවරයාගේ අවසරයක් ඇතුව වෙනස්කම් කරලා නැවත පෙර තිබූ තැනටපත් කරන්න. ඒ කියන්නේ settings නැත්නම් සැකසුම් වල මෘදුකාංග ක්‍රියාත්මක වන ආකාරය සැකසුම් හදලා තියෙනවා. ඒව දුවේ පුතේ ඉගෙන ගන්න අපි වෙනස් කරනවා. වරකට එක setting එක ගානේ. එක සැකසුමක් වෙනස් කරලා බලනවා මොකද වෙන්නේ කියලා. ඒක ඉගෙනගෙන නැවතත් ඒක පෙර තිබූ තැනටපත් කරලා ඊළඟ setting එක වෙනස් කරලා බලනවා. ඒකත් පෙර තිබූ තත්ත්වයටපත් කරලා ඊළඟ එක වෙනස් කරලා බලනවා. ඔන්න ඔහොමයි settings වෙනස් කිරීම ඉගෙන ගන්න. එකපාරටම අපි නොසලකිල්ලෙන් අනේ මම මේක අල්ල ගන්නම් හරි විනෝදයි කියලා හිම්මෙන් වෙනස් කරගෙන යන්න එපා. ඔබටවත් හොයාගන්න බෑ පස්සේ මොකද්ද කර වෙනස්කම් කියලා. තවත් ගුරුවරයට වුණත් එකවරට හොයාගන්න බැරි වෙනවා, වැඩි කාලයක් ගන්න වෙනවා මේ කරපු setting changes මොනවද කියලා. ඒ නිසා එවැනි දේවල් නම් කිසිසේත් කරන්න එපා. හරි වැදගත් පරිගණක ආචාර ධර්මයක් තමයි 7 වෙනි කාරණය. තව වැදගත් කාරණයක් තියෙනවා. ගුරුවරයෙක්ගේ අධීක්ෂණයකින් තොරව අන්තර්ජාලය භාවිත කරන්න එපා. ඔබ පාසල් පරිගණක විද්‍යාගාරය තුළ පොදු මාධ්‍යයක් කරා අන්තර්ජාලය භාවිත කරන්නේ. අන්තර්ජාලයට ප්‍රවේශ වෙනවා නම් අනිවාර්යයෙන්ම ගුරුවරයාගේ අවසරය ලබා ගන්න. ඔබ පාවිච්චි කරන පරිගණක මධ්‍යස්ථානට වෙනම rules තියෙනවා, නීති හදලා තියෙනවා. එම පාසල මගින් ඒවට අනුගත වෙන්න, ඒව අනුව තමයි පුතේ ඔබට අන්තර්ජාලය භාවිත කරන්න අවස්ථාව ලැබෙන්නේ. අන්තර්ජාලය කියන්නේ ඊටාම වටින ප්‍රයෝජනවත් වගේම අපි බුද්ධිමත්ව හැසිරෙන්නේ නැත්නම් හරිම අවදානම් තැනක්. මම ආයි කියනවා අන්තර්ජාලය කියන්නේ හරිම ප්‍රයෝජනවත් ඊටා වටිනා තැනක්. හැබැයි අපි බුද්ධිමත්ව ඒ තුල හැසිරෙන්නේ නැත්නම් අපිට හරිම අවදානම්. විශේෂයෙන් ඔබේ ආරක්ෂාවටයි හානි වෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක ඔබ චූටි දුවල පුතාලා ගුරුවරයෙක්ගේ අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාලය භාවිත කරන්න එපා. නිවසේදී ඒකට ඔබේ දෙමාපියන් සම්බන්ධ කරගන්න. නිවසේ ගුරුවරු නැහැනේ අන්න ඒ නිසා. හරි. 9 වෙනි ආචාර ධර්මය. මුදල් ගෙවා භාවිත කළ යුතු වාණිජ මෘදුකාංග. මේක ටිකක් ලොකු කතාවක්. පුතේ මෘදුකාංග හදාන්නේ සමාගම් වලින්. සමාගම් ඒ සඳහා ලාභයක් උපයන්න තමයි ඔවුන් මුදලකට විකුණන්නේ. පැහැදිලි නේද? ඔබේ නිවස අසල ඔබේ නගරයේ ගමේ තියෙන වෙළඳසල් හිතන්න. ඔවුන් බඩු ගෙනලා ලාභයක් තියන් විකුණනවා. ඒකෙන් තමයි ඔවුන් පවතින්නේ. ව්‍යාපාරය දියුණු වෙන්නේ. හරි නේද? ඒ වගේ මේ මෘදුකාංග හදන සමාගම්, මේ වාණිජ මට්ටමින් හදන මෘදුකාංග හදන සමාගම් ඒවා මුදලට තමයි විකුණන්නේ. පිළිගත් ලෝක සම්මතය තමයි ඔවුන්ගේ අවසරයකින් තොරව මේවා පාවිච්චි කරන්න බෑ. කාගෙන් හරි ඉල්ලගෙන පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. එක මෘදුකාංග පිටපතක් විකුණන්නේ එක පරිගණකයක ඉන්ස්ටෝල් කරන්න විතරයි. ඒකම අරගෙන තව පරිගණකයක ඉන්ස්ටෝල් කරගන්න එක හරි වැරදි. ඒක කරන්න එපා කියලා කියනවා. ඒක නීති අනුවත් අහනවා. හැම මෘදුකාංගෙම නෙවෙයි පුතේ වාණිජ වශයෙන් අලෙවි කරන මෘදුකාංග විතරයි. සමහර මෘදුකාංග වලට අවසර දීලා තිනවා ඕනතරම් ඔයාලා ඕනතරම් පරිගණකවල ඉන්ස්ටෝල් කරගන්න ගැටලුවක් නැහැ කියලා. එවැනි මෘදුකාංග සම්බන්ධයෙන් මේක ගැටලුවක් නෙවෙයි. ඒ වගේම පුතේ මේවා පිටපත් කරන්න බෑ. ඔව්නේ. වෙනත් කෙනෙක් හදපු software අපි copies හදලා එහෙම කරක වැරදි. පිටපත් කරගන්නක වැරදි. ඒ වගේම ඒ පිටපත් එකිනෙකා අතර බෙදා හරිනත් එපා. මේක වැරදි.
මේකට මේ වචනයක් එකතු කරලා තියෙනවා. ඇත්තටම මේක වංචාවක්. මේක වංචනික වැඩක්. අපේ 6 ශ්‍රේණියේ චූටි දුවල පුතාලා දන්නවා අම්මෝ වංචා නම් අපි කරන්නේ නැහැ නේ. ඒක හරිම නරක වැරද්දක්. හරිම නරක වැඩක් නේද? ඔව්. එහෙනම් වංචනික ලෙස තමයි මේකට කියන්නේ පුතේ. මුදල් ගෙවලා මිලදී ගන්න ඕන භාවිත කරන්න ඕන වාණිජ මට්ටමේ මෘදුකාංග කිසිදු වෙලාවක එවැනි ඒවා අපි මුදල් ගෙවීමකින් තොරව භාවිත කිරීම හෝ පිටපත් කිරීම කොපි කිරීම හෝ ඒ කොපීස් අනිත් අයක බෙදා ගැනීම කිසිසේත්ම නොකළ යුතුයි. පැහැදිලි නේද පුතේ? හොඳයි. එහෙනම් ඔබට මේ 9 වෙනි පරිගණක ආචාර ධර්මෙත් කතා කරා 10 වෙනි නැත්නම් අවසාන පරිගණක ආචාර ධර්මය. භාවිත කිරීමෙන් පසු නිසි ක්‍රමවේද අනුගමනය කරමින් පරිගණකය අක්‍රිය කළ යුතුයි. ඔබට මේ පාඩමේ දැන් මොහොතකට කලින් මම කියලා දුන්නා පරිගණකය අක්‍රිය කරන විදිය එකිනෙකට වෙනස් ආකාර. අන්නේ නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් අනිවාර්යයෙන්ම පරිගණක විද්‍යාගාරය තුල පාසලේ පරිගණක විද්‍යාගාරය තුල ඔබ පාවිච්චි කළ පරිගණකය ඒ දත්ත සේව් කරලා ඔබට අවශ්‍ය නම් සේව් කරලා අවශ්‍ය නැත්නම් සේව් නොකර අනිවාර්යයෙන්ම ෂට් ඩවුන් කරලා යන්න. කිසිම වෙලාවක එකවර නැගිටලා යන්න එපා. හරිම වැරදි වැඩක්. හරිම නරක වැඩක්. මොකද අපරාධේ විදුලිය නාස්ති වෙනවා. ඒ වගේ මේ උපාංග අනවශ්‍ය කාලයක් මේ සක්‍රියව තිබෙනවා. කවුරුත් පාවිච්චි නොකර ඒක ඒ උපාංග වල ආයු කාලේ අඩු වෙන හේතු වෙනවා. පැහැදිලි නේද ඔය පුතේ? එහෙනම් මෙන්න මේ පරිගණක ආචාර ධර්ම 10 අද ඉඳලා මේ ඔබ ඉගෙන ගන්න මොහොතේ ඉඳලා ඔබේ ජීවිතේට එකතු කරගන්න ඔබ ඊටාම වැදගත් ආකාරයෙන් පරිගණකය භාවිත කරන හොඳ දරුවෝ බවට පත් වෙයි. එහෙනම් දුවේ පුතේ අපි ඉන්නේ ඔබේ තොරතුරු හා සංයුක්ත තාක්ෂණ විෂය තුල දෙවෙනි පාඩමේ දෙවෙනි පාඩම් කොටස අවසන් කරමින්. එහෙනම් අපි තුන්වෙනි පාඩම් කොටසෙන් හමු වෙමු. තවත් වැදගත් දැනුමක් ඔබට ICT ගැන ඔබේ දැනුමට එකතු කරන්න.